හලෝ ඉතින් කොහොමද කට්ටිය මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ අපි Adobe Illustrator වල අපේ තියෙන සීරීස් එක basic to advanced සීරීස් එකේ ඊළඟ ටියුට් එකේදී අපි කතා කරන්නේ gradient mesh කියන tool එක ගැන. එතකොට මේ වගේ object packaging එහෙම ගොඩක් මම දැක්ක FB එකෙත් තියෙනවා අපේ මල්ලිලත් ගොඩක් මයින් ඇහුවා අයියේ කොහොමද මේ වගේ ඒවා Illustrator වලින් කරලා තියෙන්නේ කියලා. එතකොට මේ වගේ ඉලස්ට්‍රේටර් වලින් කරගන්න ගොඩක් ලේසි මම ඔයාලට පෙන්වන්න නිකන් අවුට්ලයින් එක පෙන්නුවත් මේ තියෙන්නේ අපේ මෙෂ් එකේ අවුට්ලයින් එක අපි අඳගත්ත වෙක්ටර් ඔබ්ජෙක්ට් එකේ අවුට්ලයින් එක. එතකොට මේ වගේ එකක් සාමාන්‍යයෙන් ඉලස්ට්‍රේටර් වලින් කරගන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. අපිට ඕනනම් අතින්ම අඳින්නත් පුළුවන් මේ වගේ එකක් gradient use කර ඒ වුණාට මේ වගේ එකක් කරගන්න තියෙන ලේසිම විදිය තමයි gradient mesh එකක්. ඒකෙදි mesh එක කොහොමද හරියට දාගන්නේ කියලා ඕගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් නම් හරිම ලේසි මේ වගේ එකක් හදන්න. අපි නිකන් බැලුවොත් මේකේ මේ කෑල්ල වෙනම තියෙන්නේ, මේක වෙනම තියෙන්නේ, මේ බොඩි එක වෙනම තියෙන්නේ. එහෙම තමයි මේක හැදෙන්නේ. එතකොට අපි අද කතා කරමු කොහොමද gradient mesh එකක් කියලා කියන්නේ මොකක්ද? එතකොට අපි කොහොමද gradient mesh එක පාවිච්චි කරගෙන මේ වගේ එකක් හදාගන්නේ කියන එක. අපි ඊළඟ ටියුට් එකේදී කතා කරමු අපි කොහොමද ටෙක්ස්ට් එකේ මේ විදියටම ඔකට අපි කියන වචනේ තමයි ඩිසෝට් එක. කොහොමද අපි ටෙක්ස්ට් එක මේ විදිහට ඩිසෝට් කරගන්නේ? ඒ කියන්නේ මේ විදිහට කොහොමද අපි ඔබ්ජෙක්ට් එකක් උඩ තියෙන විදිහට අපි ටෙක්ස්ට් එකක් මොකක් හරි අපි අඳ ගන්න ඔබ්ජෙක්ට් එකක් කොහොමද මේ වගේ හදාගන්නේ කියන එක අපි ඊළඟ ටියුට් එකේදී කතා කරමු. අපි මේකෙදී කතා කරමු අපි කොහොමද gradient mesh එකක් use කරලා මොකක් හරි ප්‍රොඩක්ට් එක 3D ඔබ්ජෙක්ට් එකක් මොකක් හරි 3D ඔබ්ජෙක්ට් එකක් අපි කොහොමද gradient mesh එකක් use කරලා හදාගන්නේ කියලා. එතකොට මුලින්ම ඔයගොල්ලෝ දැනගන්න ඕන දේ තමයි මම නිකන් චූටි සාම්පල් එකක් කරලා පෙන්නන්න. gradient mesh එකක් කියන්නේ මොකක්ද කියන එක. මේ වගේ rectangle එකක් ගත්තොත් අපි මේකට මේ තියෙන gradient mesh tool එක shortcut එක U අපිට පුළුවන් ගිහිල්ලා මේකේ mesh එකේ segmentation දාන්න. segmentation කියලා කියන්නේ mesh එක අපිට පුළුවන් mesh එක බෙදන්න කොටස් වලට. මේවට අපි කියනවා මම නම් කියන්නේ සාමාන්‍ය segmentation කියලා. එතකොට මේ segmentation එකකට එකක් overlap වෙන තැන් වල අපිට එනවා point එක. ඒ කියන්නේ අපිට anchor point එකක් එනවා. අපිට මේ හැම anchor point එකකටම gradient mesh එකක් use කරලා වැඩ කරනකොට මේ හැම anchor point එකකටම අපිට ඕන color එකක් අපිට දාගන්න පුළුවන්. එතකොට අපි මේ දෙපැත්තට දාමු ටිකක් හොඳට පේන colors දෙයක්. මෙන්න මේ වගේ colors දෙකක් දාගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද මේ colors දෙක වැඩ කරන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි දාන color එකක් ඒ අපේ anchor point එක වටේට තමයි වැටෙන්නේ. ඒ කියන්නේ මේ මෙතන anchor point එක වටේට දැන් මෙතන තව අපි මෙතන object එකේ ඉඳ තිබ්බනම් මේ anchor point එක වටේට වැටෙනවා. මේ anchor point එක වටේට මෙතන වටේටම ඉඳ තියෙන හින්දා වැටලා තියෙනවා. එතකොට මෙන්න මේ තියෙන handles වලින් අපිට පුළුවන් මේ gradient එක කොයි විදියටද මේ අපේ තියෙන objects වලදී අපේ තියෙන line එක වටේ කොයි විදියටද මේ gradient එක යන්න ඕනි කියලා අපිට පුළුවන් මේ anchor point වලින් මේ කියන්නේ මේ bezier handles වලින් අපිට පුළුවන් control කරන්න. අපිට පුළුවන් මේ gradient එක උඩටම යන්න එපා ඔන්න ඔය වගේ යටින් ඇවිල්ලා නවතින්න කියලා ඔන්න ඔය වගේ හදාගන්න පුළුවන් gradient එක. මෙන්න මේ වගේ simple දෙයක් තමයි gradient mesh එක වෙන්නේ. එතකොට මේ ඕනම point එකකට ඕගලන්ට colors දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් gradient mesh හදනකොට අපි කරන්නේ outline mode එකට ගිහිල්ලා තමයි colors දාන්නේ. ඔන්න ඔච්චරයි gradient mesh කියන එකේ තේරුම තියෙන්නේ. mesh එකක් කියන එක මම හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් දැකලා ඇති meshes. ඔය 3D object කරනකොට එහෙම 3D object එකේ outline view එක ගත්තාම ඒක wireframe එක ගත්තාම wireframe එක විදියට තමයි අපි සාමාන්‍යයෙන් mesh එකක් හදන්නේ. එතකොට අපි අපේ object එක ගත්තාම අපිට සාමාන්‍යයෙන් මේ වගේ 3D object එකක් gradient mesh එකක් කරගන්නකොට කරන්න තියෙන ලේසිම විදිය තමයි අපි මේ 3D object එක කියන්නේ අපි හිතමු package එක bottle එකක් එහෙම නැත්නම් මේ වගේ tube එකක් එහෙම නැත්නම් ඔය අපේ shampoo bottles එහෙම තියෙන අපේ එක හැඩවලට ගිය plastic shampoo bottle එකක් ඒ වගේ එකකට අපි vectorize කරලා gradient mesh එකකින් vectorize කරනවා නම් කරන්න තියෙන ලේසිම විදිය තමයි ඒ අපේ image එකේ 3D මේ image එකක් අපි ගන්න ඕනේ 3D render එකක් අරගෙන ඒ කියන්නේ lights වැටෙන විදියට lights ගහලා ඒ 3D object එක තියලා අපි ගන්න ඕනේ ඒකේ 3D render එකක් අරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේකේ gradient mesh එක හදාගන්න විදිහට හදාගන්න. ඊළඟට ඕගලන්ට මේක colors change කරන්න නම් ඕගලන්ට පුළුවන් recolor artwork කියන tool එකට ගිහිල්ලා මේකේ color එක කිසිම කරදරයක් නැතුව change කරගන්න පුළුවන්. Tamanට ඕන විදිහට Tamanට match වෙනවා කියලා හිතන විදිහට ඕන විදිහට colors මේකේ change කරගන්න පුළුවන්. ඒක තියෙන්නේ සම්පූර්ණයෙන්ම
අපි මෙෂ් එක අඳින විදිය තමයි දැන් මෙතන මේ මෙෂ් එකේ මේ හරියට තනිකර බ්ලැක් වැටලා තියෙන හින්දා තමයි ඔය ඉෂුව එක තියෙන්නේ. නැත්නම් අපිට පුළුවන් සාමාන්‍යයෙන් කලර් එක සාමාන්‍ය මට්ටමකට චේන්ජ් කරගන්න කිසිම ඉෂුව එකක් නැතුව. එතකොට ගොඩක් දුරට අපි ඕක හදන්නේ white වලනේ. ගොඩක් 3D objects අපි white වල තමයි ගන්නෙ. white එකෙන් තමයි අපි shadows ඒ වගේම highlights ගන්නෙ. මේ දැන් මම මෙතන ගත්ත object එක නිකන් unsplash එකේ search කරලා ගත්ත object එක. මම මේකේ මේ ටියුබ් එකම නැතත් වෙන ටියුබ් එක හරි ඔයගලන්ට ලින්ක් එකක් දාන්නම්. මොකද මේකේ ලින්ක් එක මගේ නෑ. මම මේක අප හොයලා ඔයගලන්ට ලින්ක් එක දාන්නම් යටි. ඔයගලන්ටත් මාව මේ විදිහට ෆලෝ කරන්න පුළුවන් එන්න. ඒ වගේ සාමාන්‍යයෙන් අපි කරන්නේ white render එකක් අරගෙන, ඒ කියන්නේ ඔකට අපි කියනවා clear renders කියලා. ඒ කියන්නේ අර අලු පාටට කියන white color එකෙන් light shadows වැටලා තියෙන විදිහත් එක්ක එන render එකක් අරගෙන තමයි අපි ඒකට තමයි ආපහු recolor artworking කියලා colors දාන්නේ සාමාන්‍යයෙන්. එතකොට මේ තියෙන්නේ අපේ ඔබ්ජෙක්ට් එක. අපි කොහොමද මේක gradient mesh එකක් දාගන්නේ? සාමාන්‍යයෙන් gradient mesh දානකොට තවත් දෙයක් තමයි දැන් මෙතන මේ වගේ පාර්ට් එකක් එනවනේ. මේක දැන් මෙතන කර්ව් වෙලා මේක ඇතුළට ගිය කෑල්ලනේ තියෙන්නේ. මේක අපිට තනි gradient mesh එකකින් කරන්න පුළුවන්. කිසිම issue එකක් නැතුව තනි mesh එකකින් අපිට කරන්න පුළුවන්. ඒත් ගොඩක් හොඳයි මේක meshes දෙකකට යනවා නම්. මොකද අපිට එතකොට ගොඩක් ලේසි අපේ mesh එක handle කරගන්න. නැත්තම් අපිට mesh එක handle කරන්න අමාරුයි. එතකොට පොඩ්ඩක් වැඩේ අමාරු වෙනවා. ඒකින්ද අපිට පුළුවන් මේක තනි mesh මේ gradient mesh දෙකකට කඩා ගන්න ඕන නම් මේ යට කැලලත් වෙනම mesh එකකට දාලා උඩ කැලල වෙනම එක කරගන්න පුළුවන්. මම එච්චර කරන්න යන්නේ නැහැ. මම මේ මුඩිය විතරයි ගන්නෙ. ඊළඟට අපිට මේකේ මෙන්න මේ mesh එක නම් පොඩ්ඩක් complex අඳින්න ඕනේ. පුළුවන් කියන්නේ මෙහෙමයි. gradient mesh එක අපි අර දාගන්නවා ඒක segments තියෙනවානේ. ඒ segments වල තියෙන sweet spot එකක්. ඒ කියන්නේ අපි ඕනවට වඩා segments දාගෙන ඒක ඕනවට වඩා detail කරන්න යන්නේ නැහැ. එතකොට අපේ detail එක අපේ object එක ටිකක් අවුල් යනවා. ඒ කියන්නේ එහෙමෙන් colors වල පොඩක් කැත වෙන්න බලනවා. ඒකින්ද අපි ඒකේ sweet spot එකක් තියෙනවා. වැඩිමත් නැති අඩුමත් නැති එක්තරා ස්ථානයක් තියෙනවා. ඒක experience එකත් එක්ක තමයි කියන්නේ 3-4ක් අදිනකොට අපිට තේරෙනවා මෙච්චර ගියොත් වැඩි මෙච්චර આવොත් අඩුයි කියලා. ඒ විදිහට අපිට ගන්නට හදාගන්න පුළුවන් කිසිම issue එකක් නැතුව. එහෙනම් අපි මේකට කෙලින්ම පටන් ගමු ඉතින්. එතකොට මේ gradient mesh එකේ මෙතනට ගිහිල්ලා අපිට පුළුවන් අපි new layer එකක් දාගත්තා. ඕන්න නමක් දාගන්න. දාගෙන අපිට පුළුවන් මේක සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ size එකකට තමයි එන්නේ කියලා අපි මේක outline කරගන්නවා. control ඔබාගෙන මේකේ තියෙන toggle visibility ඒ කියන්නේ ඇහැ වගේ තියෙනවනේ පොඩි මාක් එකක්. බටන් එකක් ඒක උඩට ගිහිල්ලා අපි click කරනවා control එක ඔබාගෙන. එතකොට ඒක outline mode එකට එනවා. මෙන්න මේ වගේ outline mode එකට යනවා. ඊළඟට අපිට පුළුවන් මේක direct selection tool එකෙන් සාමාන්‍යයෙන් අපිට ඕන ගානකට හදාගන්න. සාමාන්‍ය මට්ටමකට අපි මේක මෙහෙම adjust කරගන්නවා. adjust කරගෙන අපිට ඕන නම් පුළුවන් මේකේ roundness එකත් පොඩ්ඩක් හදන්න. මෙන්න මේ වගේ පොඩ්ඩක් මේක curve කරගන්න. කියන්නේ මෙන්න මේකට select කරාම මෙතන එනවා අපිට මේකට කියන්නේ අපි මේකට කියන නම මට හරියට මතක නැහැ. anti-alias කෝණ විජෙට් එක. කෝණ විජෙට් එක කියලා අපි කියන්නේ නම. මෙන්න මේ කෝණ විජෙට් එකෙන් අපිට පුළුවන් මේක ගන්න adjust කරගන්න. දැන් අපි ඔබ්ජෙක්ට් එකේ අපේ outline එක හදාගෙන ඉවරයි. මෙහෙමයි කියලා මේක පෙන් එකෙන් ගන්න යන්න එපා. පුළුවන් තරම් try කරන්න ඕගොල්ලෝ. rectangle එකකින්ම ගන්න. මොකද rectangle එකක් එක ගොඩක් mesh එකත් mesh එකෙන් වැඩ කරන්න ලේසි. round ඒ කියන්නේ ellipse. එතකොට පෙන් එකෙන් අපි අඳින එක එක shapes වලට එහෙම mesh එක දාන්න කියම පොඩ්ඩක් upset ඒ කියන්නේ mesh එකත් එක්ක වැඩ කරන්න පොඩ්ඩක් අමාරුයි. ඒකින්ද පුළුවන් තරම් try කරන්න. rectangle එකකින් mesh එක යන්නේ. ඒක ගොඩක් ලේසි rectangle එකකින් mesh එක යන්නේ. ඒකින්ද පුළුවන් තරම් try කරන්න rectangle එකකින් mesh එක යන කෝණ widget එකෙන් පොඩ්ඩක් හදාගෙන ඒ වගේ කරගන්න. අපිට ඊළඟට පුළුවන්. දැන් මේක අපිට ඕන නම් මෙතන පොඩ්ඩක් පැනලා වගේ නොයාගේ ගානට හදාගත්තා නම් ගත්ත පොඩ්ඩක් පස්සට යනවා. ඔහොම කොයි විදිහට ගන්නද මම මේකේ ගොඩාක් ඩීටේල් කරන්නේ නැහැ ටියුට් එක නිසා. ඔයගොල්ලෝ අඳිනකොට මීට වඩා චුට්ටක් ඩීටේල් වැඩි කරන්න. හොඳේ. එතකොට අපිට පුළුවන් මේක කියලා සාමාන්‍යයෙන්
ග්‍රේඩියන්ට් මෙෂ් එකක් දානකොට අපි සෙන්ටර් මෙෂ් එක තමයි ඉස්සෙල්ලම ඒ කියන්නේ සෙන්ටර් සෙග්මන්ටේෂන් එක තමයි මුලින් මැද්දෙන් යන මෙෂ් එකේ ලයින් එක තමයි මුලින්ම අපි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. මොකද මේකේ ලයින්ස් ගොඩක් දාගෙන හදන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. ඊට වඩා ලේසි පොඩ්ඩක් මුලින්ම යන ලයින් එක හදාගත්තාම අපිට පුළුවන් ඒ ලයින් එක මේකේ අපි දාන අනිත් ලයින්ස් වලට ෆලෝ කරනවා. ඊළඟට අපි අනිත් පැත්තට තියෙන ලයින් එකත් ඒ විදිහටම පොඩ්ඩක් එඩිට් කරගන්න ඕනේ. එතකොට මේක අඳිනකොට පොඩ්ඩක් අර 3D ඔබ්ජෙක්ට් එකේ වයර් ෆ්‍රේම් එකේ එන එක ගැන පොඩි අයිඩියා එකක් තියෙන්න ඕනේ. එහෙම ලොකු අයිඩියා එකක් නෙවෙයි. සාමාන්‍ය චූටි අයිඩියා එකක් තියෙන්න ඕනේ. එතකොට ගොඩක් ලේසි මේක ඇඳ ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ගානකට දාගත්තා. ඊළඟට මැද ඒක දාගන්න. ඊළඟේ කොහොම හදාගන්න පුළුවන්. හදලා අපිට ඕන නම් දැන් මේකේ මැද්දට තව එකක් දාගන්න ඕන. අනිත් එක මේ මෙෂ් එකත් එක්ක වැඩ කරනකොට මේ මෙතන තියෙනවා මේ ටොගල් කරන ඒවා තියෙනවා snap to grid. එතකොට snap to pixel, snap to point, snap to grid වගේ ඒවා අයින් කරගෙන වැඩ කරන්න. නැත්තම් පොඩ්ඩක් අමාරුයි මෙෂ් එක එඩිට් කරන්න ගියාම පොඩ්ඩක් කරදරයි. එතකොට මේ දෙපැත්තම හදපු නිසා අපිට මෙතන එක හරියට අවිල්ලා තියෙනවා. මේ වගේ තමයි වැඩ කරන්නේ. එතකොට අපිට දුරින් මේවා දාගෙන points segmentations දාගෙන තමයි මේක හදාගන්න ඕනේ. මේකට ඇත්තටම කියන හරීම නම segmentation ද කියලා නම් මට ඇත්තටම මතක නැහැ. ඒක මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනයක්. ඒක වැරදි නම් පොඩ්ඩක් මට කියන්න අයියේ segmentation නෙමෙයි කියලා කිසිම ඉෂුව එකක් නැහැ. ඒතකොට ඒක මටත් ඉගෙන ගන්න පුළුවන් නේ. ඒකින්ද අපිට පුළුවන් මේක මේ බැසිය හැන්ඩල්ස් වලින් තමයි තනිකරම මේක එඩිට් කරගන්න තියෙන්නේ. මම මේ මෙෂ් එක අඳින එක ඕගලන්ට සම්පූර්ණයෙන්ම වගේ පෙන්වන්න try කරන්නේ. මෙෂ් එක හදාගන්න එක. ඒක තමයි චුට්ටක් අමාරු. ඔගේ ඉතුරු ටික ඔක්කොම ලීසි වැඩ කරන්න. ඔන්න වගේ තමයි සාමාන්‍ය මෙෂ් එක එන්න ඕනේ. ඊළඟට මේ හරියන්න ඔහොම අනිත් පැත්තට මෙතනට සෙන්ටර් එකට එකක් එන්න ඕනේ. ඒකත් ඒක නම් ඊ අතර තිබ්බත් අවුලක් නැහැ මෙෂ් එක. මෙන්න මේ වගේ පොඩි ලයින්ස් ප්‍රමාණයක් තමයි මම දාගන්නේ. මේක නම් ටිකක් ඩීටේල් වුණා. උනාට ඔච්චර ගොඩාක් දාගන්න එපා. අනිත් ඒ තමයි මම මෙතන පොඩි වැරද්දක් කරා. මම මේ පැත්තේ ලයින් ටික ඔක්කොම දාගෙන මේ පැත්තේ ලයින් හදන්න ගියා. ඒත් එහෙම ඉෂුව එකක් නැහැ. ගොඩක් දාලා නැති හින්දා මේ පැත්තට ලයින්. දැන් අපි එක දිගට ලයින් දාගෙන ගියා නම් එහෙම පේනවනේ ඔක්කොම පැනලානේ තියෙන්නේ. ඒතර පොඩ්ඩක් වැඩි අමාරුයි එඩිට් කරගන්න ගියාම අපිට. මෙන්න මේ වගේ ගානකට තමයි එනවා ඇත්තේ. මේ ග්‍රේඩියන්ට් මෙෂ් එකක් දානකොට මේවා පොඩ්ඩක් හිතලා දාන්න. මම මේක ඉක්මනට හදන්නම්. ටියුට් එකේ ටයිම් එක ගැන හිතලා. ඊට ඔයගොල්ලෝ හදනකොට තවත් පොඩ්ඩක් හිතලා හරියට මෙෂ් එක සෙට් වෙන්න ඕනි දිය ගැන හිතලම හදන්න try කරන්න. එතකොට ගොඩක් මේක පිළිවෙලකට ගන්න පුළුවන්. මොනන්න ඔය වගේ තමයි එන්න ඕනේ. මේ ග්‍රේඩියන්ට් මෙෂ් වලින් වෙක්ටර් පෝර්ට්‍රේට් අඳින ක්‍රමයකුත් තියෙනවා. ඒක නම් පොඩ්ඩක් අමාරු වැඩක්. ඒක ටිකක් ඇත්තටම ටිකක් ලොකුවට කියලා දෙන්න වෙනවා ඒක කරන්න ගියොත් එහෙම. ඔයගොල්ලෝ try කරලා බලන්න ඒකක් තියෙනවා. ඔයගලන්ට තේරෙයි දැන් අපි සාමාන්‍යයෙන් මේ වගේ ඔබ්ජෙක්ට් එකක් අඳිනකොට සෑහෙන මහන්සි වෙන්න ඕනේ. ඒ වගේ 100 ගුණයක් විතර මහන්සි වෙන්න ඕනේ අපි වෙක්ටර් පෝර්ට්‍රේට් එකට ඕක යූස් කරන්න ගියොත් එහෙම ඒකින්දා තමයි මම ගොඩක් මේක වෙක්ටර් පෝර්ට්‍රේට් වලට කියලා දෙන්න ගියේ නැත්තේ. නැත්තම් මේකෙන් ගන්න පුළුවන් අල්ට්‍රා රියලිස්ටික් වෙක්ටර් ඉමේජස්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය මොඩල් කෙනෙක්ගේ වගේ ෆොටෝ එකක් ගත්තාම අපිට පුළුවන් ඒක කෙලින්ම ඇත්ත මොඩල්ගේම වෙක්ටර් පෝර්ට්‍රේට් එකක් ඇඳගෙන ඇත්තම ඉමේජ් එකක් ගන්නටම මේක වෙක්ටර් කරගන්න පුළුවන් මේ ග්‍රේඩියන්ට් මෙෂ් කියන ටූල් එක යූස් කරලා. හැබැයි චුට්ටක් අමාරුයි. ඒක
අපි දකින්න තරම් ලේසි නැහැ. ඒකට සාමාන්‍ය අනිත් ලොකු ටයිම් එකකුත් වේස්ට් වෙනවා. يعني සාමාන්‍යයෙන් යනවා ග්‍රේඩියන්ට් මෙෂ් එකකින් කරන්න ගියොත් එහෙම මටත් යනවා සාමාන්‍යයෙන් දවස් 2ක් විතර. මොකද මේ පොයින්ට් ක්ලික් කර කර දාන්න තියෙනවා හරි අමාරුයි ඒකින්ද. මෙන්න මේ වගේ අපි මේකේ තියෙන ඇන්කර් පොයින්ට් සෙට් එකම හදා ගන්නවා ගානට. ගානට දැම්ම දාලා ඔන්න ඔයගලන්ට පුළුවන් ඩිරෙක්ට් සිලෙක්ෂන් ටූල් එකෙන් වුණත් මේක හදන්න. මට මේ ටිකේ පොඩ්ඩක් ටියුට් දානකොට පරක් වෙයි. අපේ ගෲප් එකේ ඉන්නවල් ඉල්ලන දන්නවා. හේතුව මගේ පොඩි පෞද්ගලික වැඩක් කරනවා මේ දවස්වල මම. ඒකින්ද පොඩ්ඩක් පරක් වෙයි. මට මේ සතිය ලයිව් එකට එන්නත් බැරි වුණා. මම උඩරිම try කරනවා ලබන සතිය ලයිව් එක කරන්න. ඒත් මට ෂුවර් කරලම කියන්න බෑ මේ එතනට ගිහිල්ලා එනකොට ටයිම් එක පොඩ්ඩක් විතර වෙනස් වෙනවා. මගේ ටයිම් එක පොඩ්ඩක් අවුල් යනවා. ඒකින්ද ඒත් මම උඩරිම try කරන්නම් ඔයගලන්ට සතියට ටියුට් තුන නම් දෙන්න. මම ඉතින් ප්‍රොමිස් වෙලා තියෙන සතියට එකයිනේ. මම බලන්නම් එකකට වඩා ඔයගලන්ට දෙන්න ෆුල් try එකක් දෙන්නම් මම. අපි හිතමු අපි මේ ගානට විතර දාගත්තා කියලා. ඇති නැත්තම් මේකට කලර්ස් දාන්න ගියාම සෑහෙන අමාරුයි. මෙතන පොඩ්ඩක් හදන්න ඕනේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මේ මෙෂ් එකට කලර් දාගෙන යනකොට නත් ඔයගලන්ට මේ මෙෂ් එක එඩිට් කරගන්න පුළුවන් කිසිම ඉෂුව එකක් නැතුව. මේ ප්‍රශ්නයක් නැහැ. මෙහෙම දාගමුකෝ මෙෂ් එකට. මේක මීට වඩා හොඳට මම මෙෂ් එක කරන්නම්. අර ලොකු එකේ කරද්දි මේ චූටි එක මෙෂ් එකක් කරනකොට චුට්ට අමාරුයි හරියට එඩිට් කරගන්න කියම පොඩ්ඩක් කරදරයි ඒකින්ද. එතකොට මෙෂ් එකකට අපි කලර්ස් දාන්නේ මෙන්න මේ වගේ ඇන්කර් පොයින්ට් එකක් සිලෙක්ට් කරලා දැන් අපි ඇත් ඔබ්ජෙක්ට් එකමනේ මේකේ ග්‍රේඩියන්ට් මෙෂ් යූස් කරලා අඳින්නේ. එතකොට අපි කරන්නේ ඇන්කර් පොයින්ට් එක සිලෙක්ට් කරලා ඒක ළඟින්ම eyedropper tool එකෙන් ගන්නවා කලර් සාම්පල් එකක්. එතකොට ඒ කලර් එක අපේ මෙෂ් එකේ ඒ පොයින්ට් එකට වැටෙනවා. ඔන්න ඕක තමයි සාමාන්‍යයෙන් ග්‍රේඩියන්ට් මෙෂ් යූස් කරලා අඳින විදිය. එතකොට මෙතන මේ ඔක්කොම පොයින්ට්ස් වලට එහෙම කලර්ස් දාන්න ඕනේ. අන්න ඒක නිසා මම ඔයගොල්ලෝ දැන් අපිට normally control එක ඔබාගෙන select කරගත්ත anchor point එක කලර් එක pick කරා. select කරා, pick කරා, select කරා, pick කරා. ඔච්චරයි කරන්න තියෙන්නේ. මම මේක මෙතන ඉඳන් පොඩ්ඩක් fast forward කරන්නම්. මේකේ මම කලර්ස් ටික ඔක්කොම pick කරනකම් අපි මේක කලර්ස් ටික pick කරලා එක මොන වගේද කියලා බලලා අපි යමු ඊළඟට මේකේ bottle cap එක يعني මේකේ මෝඩිය mesh එක කරගන්න. එහෙනම් මම දැන් fast forward කරනවා. අපි මේක කලර්ස් ටික දාලා ඉවරනවා. හරි දැන් එතකොට අපි මේකේ මෙෂ් එකේ කලර්ස් දාගත්තා. මෙන්න මෙතනකට පොඩ්ඩක් මිස් වෙලා තියෙනවා තැන් දෙක තුනක්. ඒ වගේ මිස් වෙන තැන් කිසිම ඉෂුව එකක් නැහැ. ඔයගලන්ට පුළුවන් පස්සේ ආපහු කලර් එක දාගන්න. ඒ වගේම තමයි දැන් අපි මෙෂ් එක සම්පූර්ණයෙන් ආවයන් පස්සේ පොඩ්ඩක් බලන්න මේකේ නිකන් අර මේ වගේ තැන් තියෙන්නේ. මෙන්න මේ වගේ තැන් වලදී පොඩ්ඩක් බලන්න. මෙන්න මේ වගේ තැන් වල කොහොමද මේ කලර් එකේ ඉෂුව එක මොකක්ද ඒකට කරන්නේ කියලා පොඩ්ඩක් ඕගොල්ලෝ බලන්න. මේ වගේ තැන්වලදී මොකක්ද ඒකට ඕගලන්ට කරන්න පුළුවන් කියලා බලන්න. ඕන්න ඕගලන්ට පුළුවන් ඔය වටේ තියෙන කලර් එක සිලෙක්ට් කර කර ඕනනම් ඒක හදා ගන්න පුළුවන්. මම ඒක ඉච්චර දුරට හදන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අයිඩියා එකක් ගන්න මට්ටමට තමයි මම මේක කරේ. ඒත් ඕන්න ඕගලන්ට පුළුවන් සාමාන්‍යයෙන් මේ වගේ පොයින්ට් එකකට ගිහිල්ලා මේ කලර් එක පික් කර කර ඒකේ කලර්ස් පොඩ්ඩක් හදා ගන්න පුළුවන්. මේ කලර්ස් චුට්ටක් චේන්ජ් කරගෙන මේක අර එන්න ඕනේ ජෙනරික් ලුක් එකට ඔයගලන්ට මේක ගන්න පුළුවන් ටික ටික. ඉතින් අර
අතින් පොඩ්ඩක් එඩිට් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපි ඒකේ බොටල් එකේ අර ඇතුලේ තියෙන කෑල්ල හදාගත්තේ. එතකොට මේකයි ගෙවල් නෝට සාමාන්‍යයෙන් මේක ටිකක් අරකට හොඳයි වගේ. හරි. ඊළඟට දැන් අපි බොටල් එකේ කැප් මේ අර ඇතුලේ කෑල්ල හදාගත්තේ අපිට අරන තියෙන කෑල්ල. ඊළඟට අපි දාගන්න ඕනේ බොටල් එකේ මෙන්න මේ කැප් එකට මෙෂ් එක. ඒක අපිත් ඒකත් කරගන්නේ අර විදිහටම තමයි අපිට පුළුවන් මෙහෙම රෙක්ටැන්ගල් එකක් පොඩ්ඩ ඇඳගෙන. ඕනනම් ඔයගලන්ට මේක මෙහෙම කරන්නත් පුළුවන්. මේකට කෙලින්ම මෙෂ් එක දාගන්න පුළුවන් ඔයගලන්ට. මෙෂ් ටූල් එක අරගෙන මේක කෙලින්ම මෙෂ් එකක් විදිහටම ඔයගලන්ට පුළුවන්. මේක කෙලින්ම මෙෂ් එකක් විදිහටම ඔයගලන්ට එඩිට් කරන්නත් පුළුවන් ඕන. කිසිම ඉෂුව එකක් නැහැ. එතකොට ඔයගලන්ට පුළුවන් මෙතන බැසිය හැන්ඩල්ස් වලින් ඒක ගාන්ට එන විදිහට හදාගන්න. හැබැයි මේක මෙෂ් එකක් කරගත්තයින් පස්සේ වැඩේ තියෙන්නේ ඔයාලට මේකේ කෝණ විජෙට් එක එන්නේ නැහැ. ඒ කියන්නේ අපි කෝනස් කර්ව් කරන විජෙට් එක තියෙන්නේ. ඒ විජෙට් එක එන්නේ නැහැ මේක මෙෂ් එකක් කරගත්තයින් පස්සේ. එතකොට ඔයා මේක එතනට ගෙනහිල්ලා හැන්ඩල්ස් ඒ විදිහට හදලා ඒ ඔක්කොම කරගන්න ඕනේ. ඒ කියන්නේ මම නිකන් එකක් ඕගලන්ට කරලා වෙන්නන්නම්. මම නම් සාමාන්‍යයෙන් මේකෙන් හදනවා ගොඩාක් අඩුයි. අපිට ඕන පුළුවන් මෙන්න මෙහෙම මෙතනට ගෙනහිල්ලා මෙන්න මේ විදිහට මේක ගාන්ට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. එතකොට මේක පොඩ්ඩක් අමාරුයිනේ වැඩි. පටන් ගත්ත ගමන් මෙෂ් කරගත්තොත් පොඩ්ඩක් වැඩි අමාරුයි. ඒකින්ද අපිට පුළුවන් මේක මෙෂ් එකක් කරගන්න නැතුව normal size එකේ තියාගෙනම ඉස්සෙල්ලා අපි මේකේ outline එක හදාගන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඕන දේ තමයි අපි මේකේ outline එක හදන්නේ. මේක අනිවාර්යයෙන්ම අපි outline එක හදන්නේ rectangle එකකින්. ඒ කියන්නේ කොටුවක් ඇඳලා තමයි අපි outline එක ඕනම object එක හදන්නේ. ඒක අපි කරන්නේ අපිට ටිකක් ලේසි වෙන්න විතරයි. ඒක එහෙමම කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඒක අපි කරන්නේ පොඩ්ඩක් ලේසියෙන්. ඔයගොල්ලෝ නිකන් try කරලා බලන්න අනිත් ඒවා ගනුත් කරන්න පුළුවන්ද කියලා. එහෙනම් අනිත් ඒවායින් කරන එක ඔයගොල්ලන්ට ලේසිද කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් try කරලා බලන්න. මේක තමයි මට ලේසි සාමාන්‍යයෙන්. මම මේ කියන්නේ මට ලේසි දේ මොකක්ද කියන එක. ඉතින් සමහර විට ඔයගලන්ට සාමාන්‍යයෙන් සමහර විට ඔයගලන්ට සර්කල් එකකින් කරන එක ලේසි වෙන්න පුළුවන්. සර්කල් එක කියන්නේ එලිප්ස් එකක් ඇඳගෙන එලිප්ස් එකෙන් කරන එක සමහර විට ඔයගලන්ට ලේසි වෙන්න පුළුවන්. ඒකින්ද ඔයගොල්ලෝ මම කියන දේම කරන්න එපා. මම හැමදාම කියනවනේ. මම කියන විදිහට නෙමෙයි. ඔයගොල්ලෝ බලන්න ඔයගලන්ට ලේසි විදිය මොකක්ද කියලා try කරලා. එතකොට ඔයගලන්ට අයිඩියා එකක් එනවා. ඒ කියන්නේ මෙහෙම මම කරන දේ ඒ විදිහටම කවදාවත් කොපි කරන්න එපා. ඔයගොල්ලෝ try කරන්න ඒක. ඒ කියන්නේ ඔයගොල්ලොත් හදනකොට ඔයගොල්ලොත් එක එක දේවල් try කරලා අයිඩියා එකක් ගන්න. මෙයා මේක කරලා තියෙන්නේ මෙහෙම තමයි කියලා පොඩි අයිඩියා එකක් ගන්න try කරන්න. එතකොට තමයි වටින්නේ. ඔක වටිනාකමක් තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ටියුට් එක බලන එකේ. එතකොටනේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න. හරි. එතකොට දැන් අපි මේක මෙහෙම හදාගෙන මේකට අපි මේක අපි මෙෂ් එකක් කරගන්නවා. මේක අපි මෙෂ් එකක් කරගත්තන් පස්සේ අපි ඔන්නම් මේකේ සෙන්ටර් එක දාගමුකෝ. සෙන්ටර් එක දාගෙන අපිට පුළුවන් පොඩ්ඩක් කැප් එක චූට්ටක් එඩිට් කරගන්න. කැප් එක එන්න ඕනේ විදියට ඔන්න ඔහොම වගේ එන්න ඕනේ කියලා එඩිට් කරගත්තා. ඊළඟට මේක සාමාන්‍යයෙන් එන්න ඕනේ මේ විදියට තමයි. පොඩ්ඩක් ඔය සෙන්ටර් එකේ මේ අතර එකක් දාගත්තාම පොඩ්ඩක් අමාරුයි එඩිට් කරන්න ඒක හැටි. අපිට ඕනම මේ මෙෂ් එකට අපි දාගන්න සෙග්මන්ට් එක ඩිලීට් කරගන්න පුළුවන් ඩිරෙක්ට් සිලෙක්ෂන් ටූල් එකෙන් සිලෙක්ට් කරලා කෙලින්ම ඩිලීට් කරන්න පුළුවන් කිසිම ඉෂුව එකක් නැතුව. පුළුවන් අපි සාමාන්‍යයෙන් මේකේ මේ vertical line එක ඇඳගෙන horizontal line එකට යන්නේ. ඒක පොඩ්ඩක් ලේසි සමහරවල් නැත්තම් මේ lines පිස්සු කරනවා. පිස්සු කරනවා පේනවා. මොකද මේකේ segmentation එකක් ආව ගමම මේකට බැසිය handles 3ක් වැඩ කරන්න ගන්නවා. ඒකින්ද පොඩ්ඩක් අවුල් යනවා මේකේ segmentation වල. මේ segment එකේ corner points එන. ඒකින්ද පොඩ්ඩක් බලලා ගන්නට හදාගන්න. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ තමයි එන්න ඕනේ. මේක තනි ස්ට්‍රේට් ලයින් එකක් කරගන්න තිබ්බත් අපිට කමන්නේ. මේ වගේ ගානකට හදාගමුකෝ අපි.
සාමාන්‍යයෙන් ඔය වගේ යනවා කියලා ඊළඟට අපිට පුළුවන් අනිත් පැත්තේ ලයින් එකක් දාලා මේක නම් ඔය වගේම තමයි එන්න ඕනේ. අපිට පුළුවන් එතනින් එහාට තියෙන ලයින් ටිකත් ඔක්කොම පොඩ්ඩ එඩිට් කරගන්න. ඔයගලන්ට එන්න ඕනේ තිය බල බල. يعني මේක දැන් මේක අපි ඔළුවේ තියාගන්න ඕනේ මේක මෝඩියක්. එතකොට මෝඩිය කොහොමද 3D ස්පේස් එකේ අපේ තියෙන්නේ කියන එක තමයි අපේ ඔළුවේ අයිඩියා එකක් විදිහට තියෙනවා. නැත්තම් අපිට අමාරුයි ඒක කර. මේකත් අර කෝණ විජෙට් කරාම තමයි මේක පොඩ්ඩ අමාරු වෙන්නේ කෝණ විජෙට් එකෙන් ගත්තාම. ඒ වුණාට කෝණ විජෙට් එකෙන් මේ වගේ එකක ෂේප් එක ඇඳගෙන එන එක ගොඩක් ලේසියි අපිට. දැන් අපිට පුළුවන් මේකේ මේ මැද්දේ තියෙන එකක්වත් කිසි කරදරයක් නැතුව ගානට Tamanට ගැලපෙන විදිහට හදාගන්න. එතකොට මේ මැද තියෙන මෙන්න මේ කැට් කෑල්ල ගැන අපි හිතන්නේ නැහැ. මොකද අපි මේ කෑල්ල ඇඳලා ඉවරයිනේ. ඊළඟට පුළුවන් මෙතනටත් එකක් දාගෙන පොඩ්ඩක් එඩිට් කරගන්න පුළුවන්. මේ වගේ එන්න ඕනේ. ඒකත් ඒ වගේ එන්න ඕනේ. ඊළඟට මේකේ මෙතනට වගේ එකක් දාගත්තා නම් මේක ගොඩක් මුනේ අපි අර කොන් දෙකටත් දැම්මනේ. මෙතන කර්ව් එක. ඒ කර්ව්ස් දානකොට පොඩ්ඩක් අවුල් යනවා මේක. මේ හැටි ඒකේ කිච්චර හිතන්න එපා. මේක ගැන ගොඩාක්ම හිතලා කරන්නත් යන්න එපා. يعني සාමාන්‍ය මට්ටමකට හිතන්න ඕනේ. මේ කියන අර මේකම ඒක හරියටම දස්සමෙටම කරන්න යන්න එපා. එහෙම කරන්නේ චුට්ටක් අමාරුයි මේවා. ඒක හැටි ඒක එච්චර හිතන්න එපා. පොඩ්ඩක් විතර අමාරුයි. මොකද මේ අපි මේවා කර්ව් කරගත්තානේ. එජස් කර්ව් කරාම ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. දැන් ඔන්න ඔය වගේ තමයි සාමාන්‍යයෙන් ඉලිප්ස් එකක් වුණාම ඉලිප්ස් එක වටේම කර්ව්. එතකොට හරි අමාරුයි මේ හැන්ඩල්ස් ටිකෙන් මේක එඩිට් කරගන්න. නේද? දැන් මේක අර අපි රෙක්ටැන්ගල් එකක් බේස් ගිහිල්ලා තියෙන හින්දා අපිට පොඩ්ඩක් ලේසි මේක හදාගන්න අරක තරම් අමාරු නෑ. ඔන්න ඔය වගේ අපිට පොඩ්ඩක් මේක ෂේප් කරගන්න පුළුවන්. හරිනේ ඊළඟට අපිට පුළුවන් මේකට තව නම් මේකට ගොඩාක් සෙග්මන්ටේෂන් දාන්න යන්නේ නැහැ. ඉස්සෙල් එකට වගේ දැන් අර පොඩි කෑල්ලට අපි එච්චර දැම්මම නම් මේකට ගොඩාක් දාන්න එපේ. එහෙම දාන්න යන්නේ නැහැ. මම මේකට එකක් දෙකක් දාලා හදන්නම්. ඒතකොට මේ තියෙන්නේ ඊළඟ එක. දැන් මේක දිහා බලනකොට මේක සම්පූර්ණයෙන්ම අවුල් වෙලානේ තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් ඔයාලා මේකක් හරියට හදාගත්තාම එතනින් එහාට දාන ටික ආපහු හරියනවා. නැත්නම් දැන් ඔයාලා මේක ගොඩක් අය මේක කරනකොට කරන්නේ ඉස්සෙල්ලා ඔක්කොම සෙග්මන්ටේෂන් ටික දාගෙන ගිහලා ඊළඟට තමයි ඒවා එඩිට් කරන්න ගන්න. එතකොට සෑහෙන අමාරුයි වැඩේ කරන්නේ. ඒක අර හැටි මේ මෙෂ් ටූල් එකේ හැටි ඒක. මොකද මෙෂ් ටූල් එක ඔටෝමැටිකලි ඩිටෙක්ට් කරගන්නවා. යාට ඒකේ එන්න ඕනේ මොන වගේ විදියටද ඒක මෙෂ් එකේ ඒ ලයින් එක සෙග්මන්ටේෂන් එක වැටෙනවා නම් වැටෙන්න ඕනේ කියලා එයා ඒක ඔටෝ ඩිටෙක්ට් කරගන්නවා. ඒකින්ද පොඩ්ඩක් අවුල් යනවා. ඒකින්ද අපි දැනගන්න ඕනේ අපිට ඕනේ විදියට මෙෂ් ටූල් එක හදා දාගන්න සෙග්මන්ට්ස් එකපාර දාන්න යන්නත් එපා. අනිත් එක ලොකු ප්‍රමාණයක් මැද්දට ලොකු ප්‍රමාණයක් දෙකෙන් බෙද දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කියන්නේ මැද්දෙන් බෙද යන්න පුළුවන් නම් දැන් ඔයා හිතන්න මේ වගේ ස්පේස් එක නම් අපි මේ වගේ තැනකින් බෙදුවාම
අපිට පුළුවන් මේක පොඩ්ඩක් හරියට හදාගන්න. ඔන්න ඔය විදිහට හදාගත්තාම මම මේවා රෆ්ලි හදන්නේ. හොඳේ රෆ් හදන්නේ. මම හරියටම හදනවා නම් තව පොඩ්ඩක් රිෆයින් කරන්න ඕනේ. ළඟට මෙහෙම මැද්දෙන් මේක දාගන්නකොට අර තරම් අපිට එඩිට් කරන්න දෙයක් නැහැ. පොඩ්ඩක් එඩිට් එක අඩු වෙලා තියෙනවා. දැන් මේ දෙකම අපි හරියට හදාගෙන මේක මැද්දට එකක් දැම්මොත් එමේ මේක එඩිට් කරන්න දෙයක් ඇත්තෙව නැහැ. මේක තරත් එහෙමයි. මෙතනත් එඩිට් කරන්න දෙයක් ඇත්තෙව නැහැ. අපි එතන දෙකක් විතර දාලා එතන සෙන්ටර් එකට එකක් දාගමු. දාලා පොඩ්ඩක් ඒක එඩිට් කරගත්තා. සෝනන් මේ වගේ ඇන්ගල් එකකට මේක හැරෙන්නේ මුඩි. ගාන්ට වගේ දාගත්තා. මේකේ මේ අනිත් එක මේ සෙග්මන්ට්ස් දානකොට හොඳට ඔළුවේ තියාගන්න කලර් වේරියේෂන්ස් තියෙන දැන් තියෙනවනේ. ඒ කියන්නේ අපි දැන් මෙතනින් බැලුවොත් එහෙම මෙතන මේ හරිය නම් මේ පැත්තට තමයි ෂේඩ් එක ගිහිලා තියෙන්නේ. ෂේඩ් ස්විං වෙන දැන් අපිට නිකන් ලාවට පේනවනේ ෂැඩෝස් වලට ලයිට් මේ වලටයි හයිලයිට්ස් වලටයි. අන්නේ ෂේඩ් ස්විං වෙන තැන් බලලා අපි අනිවාර්යෙන්ම මෙතන සෙග්මන්ටේෂන් එකක් දාගන්න ඕනේ. ලයින් එකක් අනිවාර්යෙන්ම දාගන්න ඕනේ. මොකද එතකොට අපිට පුළුවන් එතනේ කලර් වේරියේෂන් එක හදාගන්න ගන්නට. ඒක අර ඔක මේ ටිකක් මෙෂ් එකත් එක්ක වැඩ කරනකොට සම්පූර්ණයෙන්ම අයිඩියා එක එනවා ඔළුවට. ලොකු අමාරුවක් නෑ මෙෂස් වලින් වැඩ කරන්න. අර පොඩ්ඩ අතර හුරු වෙනකන් තමයි මෙෂස් 8ටයි 6ටයි හුරු වෙන්න ඕනේ මෙෂ් එක. මේක ගොඩක් ලේසි වෙයි අපි 3D වැඩ කරලා තියෙන අයට. 3D වල අර වයර් ෆ්‍රේම් එක දැකලා තියෙන අයට මේක ගොඩක් ලේසි වෙයි. අනිත් අයටත් එහෙම අමාරුවක් නම් වෙන්නේ නෑ. මේ වගේ අපි හදාගත්තා නම් හරි මේකේ තව මෙෂ් එකක් ගැටෙන්න ඕන ලයින් එක මෙන්න මෙතන. මොන ගානට ලයින් එකක් යන්න ඕනේ. හරි. දැන් එහෙනම් මෙන්න මේ විදිහට තමයි මේකේ මෙෂ් එක අපි ඇඳගන්නේ. මේ තියෙන මේකේ මෙෂ් එක. ඔය වගේ මෙෂ් එක ඇඳගෙන දැන් මම කලර්ස් ටික දාන්න යන්නේ. මම මේකේ කලර්ස් ටික දාන එකත් ෆාස්ට් ෆෝවර්ඩ් කරනවා. මම මේකට කලර්ස් ටික දාලා එන්නම් ඔයගොල්ලොත් එක්ක අපි මේකේ බොඩි එකේ මෙෂ් එක දාගමු. හරි ඒක මෙෂ්‍යත් මං ඇඳගෙන ඉවරයි. එතකොට මේ මෙෂ් එකේදී ඔයගොල්ලන්ට ගන්න කියලා දෙයක් තියෙන්නේ ගොඩක් දුරට. දැන් මම මෙතන මේ කෑල්ල ඇඳලා තිබ්බ නිසා මේක මෙෂ් එක අඳිනකොට මේක පොඩි කෑල්ලක් අතෑරියා. ඒ වුණාට මම මේක ඇතුලේ කැරිය අතෑරියේ නෑ. මොකද
ග්‍රේඩියන්ට් මෙෂ් එක වැඩ කරනකොට ඔයගලන්ට ග්‍රේඩියන්ට්ස් ගැන හොඳ අවධානයක් තියෙනවා. ග්‍රේඩියන්ට් කොහොමද වැඩ කරන්නේ? ග්‍රේඩියන්ට් එකක් කොහොමද කලර්ස් යන්නේ? මං ඉස්සෙල්ලාම දාගත්ත කලර් එක මොන වගේ කලර් එකක්ද? ඒ වගේ හොඳ අයිඩියා එකක් තියෙනවා. මොකද දැන් මම මේ පොයින්ට් එකට මෙන්න මේ පොයින්ට් එකට දාලා මේ පොයින්ට් එකට කලර් එකක් නොදා හිටියොත් එහෙම මෙතන තියෙන white. එතකොට මේ ස්ප්‍රෙඩ් මේ කෑල්ලම white වෙන්න බලනවා. එතකොට අපේ අර කෑල්ල වැටුණා. මම ඔයගලන්ට normal පෙන්නන්නම්කෝ. මේක අපි හිතමු අපි තිබ්බයි කියලා pure white. ඒ වගේ තිබ්බොත් එහෙම ඔන්න ඔය විදිහට තමයි white එක පයින්නේ. ඒතකොට අපි අරක දාගත්තත් මෙතන පොඩි white ගතියක් තියෙනවා. ඒ හින්දා ඒ අවධානය ඒ gradient එකේ එන්න ඕන විදිය ගැන හොඳ මීටරයක් තියාගෙන තමයි අපි මේ වගේ දෙයක් කරනකොට කරගන්න ඕනේ. ඒතකොට මෙන්න මේ ගානට තමයි මම මේකේ බොටල් කැප් එක ගත්තේ. දැන් මේකේ තියෙන segments වලට වඩා මේකේ තියෙන segments ලොකුයි වෙනවාට මම මේකේ හරියට හදලා තියෙනවා. ඒ segments යන්න ඕනේ විදිය. දැන් මම මේකේම ලොකුවට හැදුවේ නැහැ. දැන් මෙතන detail වැඩිනේ. ඩීටේල් වැඩි නිසා මේකේ පොඩි බ්ලර් ගතියක් තියෙනවා. මෙතන බැලුවොත් එහෙම මෙතන පොඩක් ඩීටේල් අඩු නිසා එච්චර බ්ලර් ගතියක් නැහැ. එතන ලස්සනට ගිහිලා තියෙනවා. මේකේ ගොඩක් ඩීටේල් අඩුවෙන් තමයි මම කරලා තියෙන්නේ. මෙතන අර ඔයගලන්ට පෙන්වන්න ඕන හින්දා මම පොඩක් ඩීටේල් වැඩියෙන් කරා. අපි දැන් මේකේ පොඩක් ඩීටේල් අඩු කරලා මේකට ලොකු ස්පේස් එකක් ඉඳලා දැන් මේකට අපි අපෝ හදා ගන්න ඕන අපේ මෙෂ් එක. අපි කොහොමද ඒක හදාගන්නේ? මේක හදාගන්නෙත් එහෙම රෙක්ටැන්ගල් එකක් ගත්තා. මේ විදියට කොටුවක් ඇඳගෙන ඒක දාගමු අපි වෙනම ලේ එකකට දාලා මේක අවුට්ලයින් කරගන්නවා. කරගත්තන් පස්සේ අපිට පුළුවන් ඒකත් ඩිරෙක්ට් සිලෙක්ෂන් එකෙන් ගෙනල්ලා මෙන්න මේ විදියට තියාගන්න. හැබැයි දැන් මේකෙදි මේකේ තියෙනවා පොඩි කේස් එකක්. මේකෙදි ඔයගොල්ලෝ මෙතන ඉඳන්ම හදන් යන්න ඕනේ. මොකද මේකේ තියෙන්නේ කර්ව්ස් තියෙන්නේ අපිට අර මේ කෝණ විජෙට් එකෙන් හදාගන්න පුළුවන් විදිය කර්ව්ස් නෙමෙයි මේකේ තියෙන්නේ. ඇතුල් පැත්තේ කර්ව්ස් තමයි ගොඩක් තියෙන්නේ. ඇතුළට තියෙන කර්ව්ස්. එතකොට අපි ඒවා මෙතනින්ම හදාගෙන යන්න ඕනේ. ඒක අපි හදාගන්න මේක නිකන් ග්‍රේඩියන්ට් මෙෂ් එකත් කරගත්තා මේකම කරගෙන අපිට පුළුවන් මේ කෝනර්ස් අල්ලගෙන අපි ඉස්සෙල්ලා මේ යට එකට යන්කෝ. මෙතන මේ පොයින්ට් එක ගත්තාම අපිට පුළුවන් මේ හැන්ඩල් එකෙන් මේක අරන් ඇවිල්ලා මේ පොයින්ට් එකේදී ඒක යන්න ඕන විදිය හදන්න. අපිට මේ පොයින්ට් එකේදී ඒක මෙන්න එහෙම එළියට තමයි යන්න ඕනේ. එළියට කියන්නේ එළියට නෙවෙයි මෙන්න ඇතුළට ගිහිල්ලා තමයි එළියට යන්නේ. මේ පොයින්ට් එකේදී. මේ පොයින්ට් එකේදීත් පොයින්ට් එක කියලා කියනවා ඇන්ක් එකට. මෙහෙම ඇතුළට ගිහිල්ලා තමයි ඒක එළියට එන්න ඕනි කියන අයිඩියා එක අපි තියාගෙන තමයි මේක හදන්නේ. ඊළඟට මෙතනදිත් මේක යන්න ඕන ඔහොම. එතනින් විතර ගත්තක් කමන්නේ. ඔහොම යන්න ඕනේ මේකත්. ඔහොම තමයි යන්නේ. මොකද අපි මේක ඇන්කර් පොයින්ට්ස් ඇඩ්ජස්ට් කරනවානේ අපේ එඩිට් එකකින් එඩිට් කියන්නේ අපේ මේ සෙග්මන්ට් එකෙන් සෙග්මන්ට් එකට එඩිට් කරගන්න නිසා සෙග්මන්ටේෂන් එකෙන් සෙග්මන්ටේෂන් එකට දාගන්න නිසා අපිට පුළුවන් මේකේ ඉගෙන ලොකුවට හිතන්නේ නැතුව අපිට අපේ ඇන්කර් පොයින්ට් එක තියෙන තැන විතරක් හදාගන්න පුළුවන්. අපිට පුළුවන් මෙතනින් මේක අරන් ඇවිල්ලා මෙතනට එන්න ඕනේ මේක මෙතනට එන්න ඕනේ කියලා තියාගෙන අපිට ඊළඟට පුළුවන් ආපහු මේක ඒ යන්න ඕනේ විදිහට මේක ගන්නට හදාගන්න. ඔන්න විදිහට අපි ඒක ඇල්ල හදාගත්තා. මෙතනටත් ගිහිල්ලා අපිට පුළුවන් මේකත් ඔන්න ඔය වගේ තමයි යන්න ඕනේ කියලා ගන්නට හදාගන්න පුළුවන්. ඔන්න මෙතන එතන යන්න ඕනේ. එහෙමත් නේ පොඩ්ඩක් ඔන්න ඔහම ඔන්න ඔය වගේ එළියට ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ. එතකොට මේක පොඩ්ඩක් ඔය ගන්නට එන්න ඕනේ. මේක පොඩ්ඩක් කොහම ඇතුළට නැවිලා යන්න ඕනේ. ඒ කියන්නේ ඔන්න ඔහොම. අන්න ඒ වගේ අපි අපේ ඇන්කර් පොයින්ට් එකෙන් ඇන්කර් පොයින්ට් එකට මේකේ අපේ අවුට්ලයින් එක යන්න ඕනේ. ඒ කියන්නේ අපේ මෙෂ් එකේ අවුට්ලයින් එක හැදෙන්න ඕනේ. ඉතින් අපි පොයින්ට් එකෙන් පොයින්ට් එකට ටික ටික තමයි හදා යන්නේ. මොකද මේක මේ ටියුබ් එකක් නිසා මේකේ මේ ටියුබ් එකක් කියලා කියන්නේ මේ ප්‍රොඩක්ට් ටියුබ් එකක් නිසා මේකේ ටියුබ් එකේ තියෙනනේ හැඩය පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ හැඩය තනින් තනට ටික ටික වෙනස් වෙයි යන්නේ. ඒක අපි sorry. ඒක අපි ගාන්ට මෙතනින්ම හදාගෙන යනවා. ඔන්න ඔය වගේ තමයි යන්නේ. මෙතනින් මෙතන ගත්තොත් මේ පොයින්ට් එකත් ඔන්න අතුරට ගිහිල්ලා තමයි යන්න තියෙන්නේ. ඔන්න ඔය වගේ
දැන් අපේ යට කෑල්ල හරි ඊළඟට අපිට ඕන නම් මේක තව එළියට එන්න ඕන නම් මම හිතුවා ඒ හදලා මේක ආපහු මෙතනින් පොඩ්ඩක් අතුරට ගන්න බලන්න. ඒ වගේ පොඩ්ඩක් බල බල හද තමයි යන්න තියෙන්නේ අපිට. මේ ගොඩක් ලේසි ඒකින්ද කරන්න. ඒ කියන්නේ ඒක කෙලින්ම ඊළඟට අපිට පුළුවන් මේ හරියෙන් විතර එකක් දාගෙන මොකද ඒක එහෙම උනේ මෙතන අපේ මෙන්න මේ පොයින්ට් එක තිබ්බේ සෑහෙන දුරනේ. ඒක නිසා තමයි ඒක එහෙම උනේ. පොයින්ට් එක කියලා කියන්නේ අපේ බැසිය හැන්ඩල් එක තිබ්බේ ටිකක් දුර හින්දා බැසිය හැන්ඩල්ස් ගොඩක් දුරට ඇදිලා තිබ්බොත් එහෙම අපේ මේ ලයින්ස් අපි දාන්නේම ලයින්ස් වැටෙන විදිය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒක තමයි එතන තියෙන අවුල. හරිනේ. ඊළඟට මෙතන බැසිය හැන්ඩල් එක දාගත්තාම ඒක ඔන්න ඔය ගානට තමයි සෙට් වෙන්න ඕනේ. ඔන්න ඔය වගේ. ඊළඟට අපිට පුළුවන් මෙතනට බැසිය හැන්ඩල් එක දාගෙන නොමලි හැඩෙන්න ඕන ඉතින් අපි මේකේ ගානට හදා ගන්න ඕන. මේක අපි මේ හැඩේ හදනකොට ඕකේ ඔය කර්ව් වෙලා එන හින්දා අපි දාන ග්‍රේඩියන්ට්ස් උත් ඒ විදිහටම තමයි වැටෙන්නේ. කිසිම ඉෂුව එකක් නැහැ. අපි පොඩ්ඩක් මේකට ලොකු මෙෂ් එකක් දාමු. ඒ කියන්නේ අපේ චූටි සෙග්මන්ට්ස් තියෙනවානේ. චූටි සෙග්මන්ට්ස් නැතුව ටිකක් ලොකු සෙග්මන්ට්ස් දාමු. මේකට ටිකක් ලොකු ඔබ්ජෙක්ට් එකක් හින්දා. මම මේකට ගොඩක් ඩීටේල් දැම්මොත් එහෙම කැත වෙනවා වැඩි. මෙන්න මේ වගේ ඇති සෙග්මන්ට්ස් ගන්න. ඊළඟට අපි අනිත් පැත්තේ vertical segments ටික හදා ගන්න ඕනේ. ඒක හදනකොට ඉස්සෙල්ලාම බලන්න ඕනේ vertical segments වල මොකක් හරි අවුලක් තියෙනවද කියලා. අවුලක් නෑ. අපිට නිකම්ම segment ටික ඒ කියන්නේ මේකේ ඔයගොල්ලෝ හරියට එක සෙට් එකක් හදාගත්තොත් ආපහු හදන්න දෙයක් නෑ. කිසිම කරදරයක් නැතුව one shot ගන්න පුළුවන් ඒක. ඔන්න ඔය වගේ ගත්තා. ඊළඟට අපිට මෙතනට එකක් දාගන්න වෙනවා. දාලා මේ අතරත් එකක් දාගන්නවා මෙතන. ඒක අපේ අර gradients ගිහිලා තියෙන විදිය බලලා තමයි අපි සාමාන්‍යයෙන් දාන්නේ. මේකෙත් කොනෙම් එකක් යන්න ඕනේ. මෙතන පොඩි කලර් චේන්ජ් එකක් තියෙනවා. මේකට හරි මේකටත් හරි. හරි දැන් මේ ගානට අපි mesh එක edit කරගත්තා. මේකේ mesh එක හදාගන්න ගොඩක් ලේසි උනේ. මේකේ අපේ segments ටිකක් ලොකු වෙන. මම මේක high detail ගියේ නෑ. මම මේක low detail ගියේ. කියන්නේ හරියටම sweet spot එකට තමයි මම මේක හැදුවේ. ඒතකොට මේකේ එහෙම ලොකුවට detail ගොඩක් දාගෙන ගොඩක් colors pick කරන්න නෑ. මේ ගොඩක් ලේසි මේ වගේ වුණාම හදාගන්න. දැන් අපිට තියෙන්නේ මෙතන ගිහිල්ලා colors ටික pick කරගන්න. intro eyedrop එක ගත්තා. colors ටික දාගෙන ගියා. මම එහෙනම් මේකේ colors දාන එකත් පොඩ්ඩක් fast forward කරන්න චුට්ටි වෙලාවක් යනවා. සාමාන්‍යයෙන් colors දාන්න එකේ හින්දා මම මේක fast forward කරලා අපි මේක colors ටික දාගෙන ඉවරනන් පස්සේ මම ආපහු එන්නම්. අපි ඊළඟට බලමු අපි මේකේ උඩ කෑල්ල හදනවද කියලා තියෙන ටයිම් එකත් එක්ක. හරි එතකොට අපි ඒ mesh එකටත් colors දාගෙන ඉවරයි. බලමු කොහොමද පේන්නේ කියලා ඒක. මෙන්න මේ විදිහට තමයි දැන් මෙතන එකේ පොඩි මිස් එකක් තියෙනවා. ඒ වගේ තැනකදී ඔයාලට පුළුවන් කෙලින්ම ගිහිල්ලා වෙන මේ පොයින්ට් එකකින් කලර් එක අරගෙන ඒක පොඩ්ඩක් හදාගන්න. එතකොට දැන් මේක
මේ මෙෂ් එක ගත්තාම මේ මෙෂ් එකට වඩා ක්ලියර්නේ. මොකද මේ මෙෂ් එකේ ඩීටේල් ගොඩක් තියෙනවා. මේ මෙෂ් එකේ ඩීටේල්ස් අඩුයි. ඒ කියන්නේ මේක තමයි ස්වීට් ස්පොට් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මීට වඩා ඩීටේල් අඩු කරොත් මේක ඒත් කැතයි. මීට වඩා ඩීටේල් වැඩි කරොත් ඒත් මේක කැතයි. සාමාන්‍යයෙන් එක්තරා ස්ථානයක් තියෙනවා ඩීටේල් මෙන්න මෙච්චරක් අපි දාගන්න ඕනේ කියලා. ඊළඟට ඒ කෑල්ල ඉවරයි. මම ටයිම් එක නම් ගොඩක් අඩුයි. කමන්නේ අපි මේක උඩ මෙෂ් එකත් ගහමු. ඉතින් මම ෆාස්ට් ෆෝවර්ඩ් කරලා දාන හින්දා පොඩ්ඩක් ටයිම් එක අඩු වෙයිනේ. එතකොට මෙන්න මේ වගේ කෑල්ලක් හදනකොට ඒකම මොගලන්ට රෙක්ටැන්ගල් එකකින් යන්න කියලා ගොඩාක්ම කිව්වේ. රෙක්ටැන්ගල් එකකින් යනකොට ගොඩක් ලේසි ඕගලන්ට මේකේ මෙෂ් එක එඩිට් කරගන්න. හැබැයි රෙක්ටැන්ගල් එක කෝණ විජෙට් එකෙන් හදපු ගාම මේ ලේසිය යනවා. මේ ලේසිය පොඩ්ඩක් අමාරු කියන තත්ත්වයට එනවා. ඒක ඉතින් ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. අපි ඔයගොල්ලෝ වැඩේ කොච්චර ලේසි කරගන්නවද කොච්චර වැඩේ අමාරු කරගන්නවද කියන එක තනිකරම තියෙන්නේ ඔයාලා අතේ. හරි අපි මේක ගානට විතර දාගෙන මේක රවුම් වෙලා ගිහිල්ලා මෙතනින් මේක මෙහෙම අතුවට ගිහිල්ලා තමයි යන්නේ. මේක පොඩ්ඩක් එඩිට් කරගන්න ඕනේ. නාගේ ගානකට එන්න ගියා. හදලා මේක මෙතනත් අපිට පුළුවන් ගානට හදාගන්න. මේක මෙෂ් එක තියෙන විදිහටම අපි මේකේ ඔබ්ජෙක්ට් එක තියෙන විදිහට අපිට පුළුවන් මේකෙන් මෙෂ් එක පොඩ්ඩක් එඩිට් කරගන්න මෙන්න මේ විදිහට. මේක පොඩ්ඩක් හයි ඩීටේල් මෙෂ් එකක්. පටන් ගන්න කලින්ම කියන්න චුට්ටක් මේක හයි ඩීටේල් එකක් වෙයි. මොකද මෙයාගේ මෙතන මෙන්න මේ ලයින් ටික අපි පෙන්වන්න ඕන හින්දා මේක චුට්ටක් හයි ඩීටේල් වෙයි. ඒනට එච්චර ලොකුවට අමාරු වෙන එක නෑ. හින්දා ලොකුවටම හිතන්න එපා. චුට්ටක් විතර අමාරුයි. මෙහෙම අපි ගන්නට මේක ලයින් දෙක හදාගෙන මෙතනින් චුට්ටක් මේක අපි පහත් කරගන්න ඕන ඔය ගන්නට වගේ. පහත් කරගෙන ලයින් එක පොඩ්ඩක් ඉතුරුන ගන්නට ගත්තා. මේක ෂේප් මේ පැත්තෙත් අපේ බැසිය හැන්ඩලින් අපිට පුළුවන් ඒක එඩිට් කරගන්න කොහොමද දෙන්නේ කියලා. හරි. ඊළඟට අපි මේකේ සෙන්ටර් එකට එක ලයින් එකක් දාගමු. ඇති. මේක මීට වඩා ලයින්ස් දැම්මොත් එහෙම පොඩ්ඩක් වැඩි අවුල් වෙනවා. මොකද මේකේ ගොඩක්ම vertical line වලින් තමයි detail ගිහිල්ලා තියෙන්නේ. horizontal line වලින් ගොඩාක් අඩු හින්දා අපි ඒ වගේ line දෙක තුනක් දාගමු. මොකද මෙතන විතරයි color change එකක් කියලා තියෙන්නේ. අනිත් තැන් වල පොඩ්ඩක් එහෙම නැති හින්දා අපි ඔය වගේ ප්‍රමාණයක් දාගෙන අපි ඊළඟට මේකේ දානකොට දාන්න ඕනේ මෙතනට එකයි. මොකද මේකේ මෙතන කලර් එක චුට්ටක් change වෙලා තියෙනවා. ඊළඟට ආපහු මැද්දෙන් එකක් යන්න ඕනේ. මොකද එතන ආපහු මැද්දෙන් කලර් එක change වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ එන්න අපි මේකට center to center දෙයක් දාගමු. يعني සම්පූර්ණයෙන් මේක දෙකට බෙදුවා. ඒකේ පොඩ්ඩක් ඒකේ gradient line mesh එකේ line එක අපි හදා ගන්නවා. mesh එකේ segmentation එක ඔන්න ඔය විදිහට තමයි එන්නේ කියලා පොඩ්ඩක් මේක edit කරගන්න. මේ mesh එකට නම් colors දාන්න සෑහෙන ලොකු time එකක් යයි. ඉතින් හදාගත්තා. ඊළඟට ආපහු මේක අපි මේ දෙකට බෙදාගත්ත එක දෙකට බෙදා ගන්නවා. එතකොට අපිට පොඩ්ඩක් ලීසි මේක හදාගන්න. ඒක දෙකට බෙදුවම ඒතකොට ප්‍රශ්නයක් නැහැ. මේක මෙතනින් දෙකට බෙදුවම ප්‍රශ්නයක් නැහැ. ලොකුවට මේක ආපහු මේ ඔක්කොම අනිත් ඒවා හොඳට මතක තියාගන්න. මේ දෙකට බෙදන්න පුරුදු වෙන ගොඩක් ලේසි මේක. එම මේ ලොකු ස්පේසස් වලට බෙදාගෙන යනකොට මෙෂස් හදාගන්න ලේසි. නැත්තම් මෙෂ් එඩිට් කරන්න වෙනවා සෑහෙන්න. මේක අපි ආපහු මෙතනින් බෙදුවහම ඒක ෂේප් ටිකක් චූටි වෙනසයි කරගන්න තියෙන්නේ. අපි ආපහු මේක දෙකට බෙදුවොත් මෙන්න මේ හරියෙන් වගේ චූටි වෙනසයි තියෙන්නේ කරන්න. මේක හරියට මේ white එකයි black එකයි line දෙක යන තැනට දාගන්න try කරන්න. එතකොට ගොඩක් quality එකට ගන්න පුළුවන් mesh එක. ඔන්න එච්චරවත් detail එන්න ඕනේ මේ mesh එකේ. අනිවාර්යෙන් මේ ටික අපි දාගන්න ඕනේ. මේ විදිහට තමයි මේකේ
කලර්ස් චේන්ජ් එක යන්නේ. මේකත් අපි සෙන්ටර් එකෙන් බෙදාගමුකෝ. නැත්තම් කරදරයිනේ. මේකෙත් මොකද මේකේ අපි මේ විදියට දාගන්න හේතුව හරිනම් ඊට වඩා එන්න ඕනේ මේකේ ලයින්ස්. මොකද අපි මෙතන මේ දෙක මැදට ලයින් එකක් දාන්න ඕනේ. මෙතන මේ කළු පාට වැඩිපුර ගන්න ඕනේ වෙලාවට අපි. හරිනම් මම චුට්ටක් ඩීටේල් අඩු කරලා යන්නම් ටියුට් එක නිසා. හරිනම් මේ දෙපැත්තට තව සෙග්මන්ටේෂන් දෙකක් ඔයගොල්ලෝ දාගන්න ඕනේ. මේ බෙදා ගන්න ඕනේ. මොකද නැත්තම් මේකේ ඔයගලන්ට තේරෙයි මේකට කලර්ස් දැම්මහම පොඩි එකක් තියෙනවා. ලොකුවට නැහැ. ඒ උනට අර ඒක එන්න ඕන රියලිස්ටික් ගතිය එන්නේ නැහැ. ඒක හින්දා අනිත් එක මෙෂස් දාද්දී බලන්න ඔයගොල්ලෝ පුළුවන් තරම් try කරන්න මෙෂස් සාමාන්‍යයෙන් අපි දාන්නේ රියලිස්ටික් ලුක් එකටම ගන්න තමයි. කියන්නේ ඇත්ත වගේම ගන්න තමයි අපි මෙෂස් සාමාන්‍යයෙන් යූස් කරන්නේ. නැත්තම් මෙෂ් එකක් දාන්න දෙයක් නැහැ. normally අපිට වෙක්ටර් එකක් විදිහට අඳින්න පුළුවන් illustration එකක් විදිහට. එහෙම නැහැ. අපි සාමාන්‍යයෙන් මෙෂ් එකක් යූස් කරන ප්‍රධානම හේතුව තමයි අපිට රියලිස්ටික්ම ලුක් එක ඕන නිසා. එතකොට අපි try කරන්න ඕනේ පුළුවන් තරම් ඒ රියලිස්ටික් ලුක් එක කියන එක ගන්න. යන්නේ ඒ ගානටම ඩීටේල් කරන්න තමයි අපි පුළුවන් තරම් try කරගන්න ඕනේ. අපි එක දැනක එහෙම දාමුකෝ බලන්න. කොයි වගේද පේන්නේ කියලා බලන්න. උනන්ට වෙනස හරි පෙන්වන්න පුළුවන් නේ මට. මේකත් මේ විදිහට දැන් මේ මෙෂ් එක හදන්න තමයි සාමාන්‍යයෙන් මෙෂ් එක වැඩ කරනකොට අමාරුම දේ තමයි මෙෂ් එක හරියට හදාගන්න එක. ඒ ඇරෙන්න වෙන කිසිම ඉෂුව එකක් නැහැ. මෙෂ් එක හදන්න විතරමයි ඇත්තටම අමාරු මේකේ. ඊට පස්සේ කලර් පික් කරන එක සිම්පල් වැඩන්නේ තියෙන්නේ. ඉක්මනට පොඩ්ඩක් නැගිලා ගියාට. මේ විදිහට අපි කලර්ස් ටික දානවා. දැන් මේක වෙනකන් හරි ඊළඟට මේවා නම් ඇත්තට මවුස් එකෙන් කරන්න පුළුවන් දේ කිසි විදිහේ නෑවත් කරන්නේ මවුස් එකෙන්. සිම්පල් දේවල් නේ. පියාර ලයින් ටික හදාගත්ත නිසා අපිට ඊළඟට මේ දාන චූටි සෙග්මන්ට් ගොඩාක් හදන්න නැහැ. අපිට පොඩි ප්‍රමාණයක් තමයි හදන්නේ ඉතුරු වෙන්නේ. හරි ඊළඟ ටික. ගත්තම මැදට ලයින් එකක් දාගත්තා. දාලා ඒක පොඩ්ඩක් හරියට එන විදියට ටික් කරගත්ත එක. අපි මෙතනත් අතට එකක් දාගත්තා. සන්ටත් හරි. අපිට මේ ටිකෙත් ඔක්කොම සෙග්මන්ටේෂන් ටික දාගන්න පුළුවන්. අනිවාර්යෙන් මේකේ මේ සෙග්මන්ට් ටික නම් එන්නම ඕනේ. හොඳ. අනිවාර්යයෙන්ම මේ සෙග්මන්ට් ටික ඔයගොල්ලෝ දාගන්නම ඕනේ. ඊට අමතරව ඕනේ නම් තව ඩීටේල් එකක් ගන්න ඕන නම් ඒ ඩීටේල් එකකට ගලපෙන්න ඔයගලන්ට සෙග්මන්ට්ස් ටිකක් දාගන්න පුළුවන් සෙග්මන්ටේෂන් එකේ. ඒ කියන්නේ සෙග්මන්ට්ස් වල මෙෂ් එකේ සෙග්මන්ට්ස් මදි වගේ කියලා හිතනවා නම් වැඩි කරගන්න පුළුවන්. මම මේ දාන්න ඕනේ මිනිමම් සෙට් එක. මිනිමම් එච්චරවත් ඔයගොල්ලෝ දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. නැත්තම් පොඩ්ඩක් අමාරුයි මේකේ මෙෂ් එකෙන් මේකේ මේ තියෙන ඉෆෙක්ට් එක ගන්න පොඩ්ඩක් අමාරු වෙනවා. ඊළඟට අපිට තව එකක් දාගන්න වෙනවා. හරියට මෙන්න මේ මට්ටමේ. හරි. දැන් තියෙන්නේ කලර්ස් දාන්න. නෑ මෙතන තියෙනවනේ තව ටිකකට දාගන්න.
ඔන්න ඔය ගානට අපිට දාගන්න පුළුවන්. දැන් මම මේකෙත් අපි බලමුද මේකේ මේකයි ගත්තාම ගැප් එකක් එනවාද කියලා ලොකු. නෑ ගැප් එකක් එන්නේ. ඊළඟට අපිට තියෙන මේකට කලර්ස් ටික දාගන්න. මම ඒකත් ෆාස්ට් ෆෝවර්ඩ් කරන්න ඔයගලන්ට බලා ගන්න ලේසි වෙන්න. මම නම් මේකෙත් කලර්ස් ටික දාගෙන එන්නම්. අපි බලමු අපි අන්තිම ප්‍රොඩක්ට් එක මේ අන්තිම ඩිසයින් එක අන්තිමටම කරගත්ත මෙෂ් එක මොනවද වෙන්නේ කියලා. හරි එතකොට අපි අපේ gradient mesh එකෙන් අපේ ඔබ්ජෙක්ට් එක හදාගෙන ඉවරයි. හැබැයි මෙතන නම් පොඩ්ඩක් ඩීටේල්ස් මදි මේ උඩ බාර් එකේ. ඒක පොඩ්ඩක් ඉතින් තව පොඩ්ඩක් ඩීටේල් කරලා හදාගන්න ඕන කමක් තියෙනවා. ඒක මම නම් මේක මෙතනින් නවත්තන්නම් mesh එක හදන එක. ඒත් ඕගලන්ට පුළුවන් මේක තව ටිකක් ඩීටේල් කරලා තව ටිකක් ලස්සනට පිළිවෙලකට හදාගන්න කිසිම ඉෂුව එකක් නැතුව. එතකොට මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් gradient mesh එකක් use කරලා ඔබ්ජෙක්ට් එකක මොකප් එකක් ඇඳගන්නේ. මොකප් එකක් කියන ඔබ්ජෙක්ට් එකක 3D ඔබ්ජෙක්ට් එකක් ඇඳගන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි gradient mesh එක use කරලා අපි මේකේ මෙතන එක පොයින්ට් එක මිස් වෙලා තියෙනවා. හරිනේ එතකොට මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් gradient mesh එකක් use කරන්නේ. gradient mesh කියලා කියන මෙන්න මේ જાතියට. එතකොට gradient mesh එක ඔයගොල්ලෝ තව චූට්ටක් දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටිකත් මෙහෙම්ම කියන්න. ඔයගලන්ට පුළුවන් දඩබඩස් කාල gradient mesh එකක් දාන්නම්කෝ. දැන් ඔයගලන්ට මේ line 3 මේ line 3ට එක color එකක් දාන්න ඕන. ඔයගලන්ට පුළුවන් ඒ වගේ direct selection එකකින් කිසිම issue එකක් නැතුව ඒ point 3 4ක් වුණත් select කරගන්න. ඊළඟට ඔයගලන්ට පුළුවන් gradient mesh එකත් ඔයගලන්ට ඕනම shape එකක් විදිහට හදන්න.
gradient mesh එකක් සාමාන්‍යයෙන් ඔක්කොම කරලා ඉවරලා අපිට කරන්න තියෙන්නේ rasterize කරන එක තමයි. මොකද expand කරන්න හැම බෑ gradient meshes වලින් හදන designs ඕගොල්ලෝ ඕන තරම් scale කරන්න පුළුවන් කිසිම issue එකක් නැතුව. ඒ කියන්නේ quality එක loss වෙන්නේ නැහැ අර අපේ normal pixel images වල වගේ. ඒතර ඔන්න ඔය විදිහට තමයි අපි සාමාන්‍යයෙන් gradient mesh එකකින් image එකක්, ඒ කියන්නේ අපි product එක n3D object එකක් අපි හදාගන්න ඔන්න ඔය විදිහට තමයි gradient mesh එකකින්. tube එක නම් චුට්ටක් දික් වුණා. මොකද මට ඔයගලන්ට මුළු tube එකම ඇඳලා පෙන්වන්න ඕන නා. එක එක තැන්වලදී එක එක පොඩි චූටි දේවල් use වෙන හින්දා ඒක සම්පූර්ණයෙන් පෙන්වන්න ඕනකම තිබ්බා. ඒතර ඔන්න ඔය විදිහට තමයි අපි සාමාන්‍යයෙන් object එක ඇඳගන්නේ. ඊළඟට අපි ඔගේ ඔබ්ජෙක්ට් එක ගත්තාම මේ තියෙන අපේ ඔබ්ජෙක්ට් එකනේ. එතකොට මේකේ මේ ටෙක්ස්ට් එක දාගන්න හැටි, මේ ලයින් එකක් කොහොමද හදාගන්නේ අපි මේ මෙෂ් එකට සෙට් වෙන විදිහට ඒ ටික අපි ඊළඟ ටියුට් එකෙන් කතා කරමු. ඔකට අපි කියනවා ඩිසෝට් කියලා. ඔගේ තියෙනවා එක එක සිස්ටම්ස් ගොඩක් තියෙනවා ඩිසෝට් කරන්න. මම මේ සිස්ටම්ස් ටික ඔක්කොම ගැන කතා කරන්න. තව තියෙනවා ලික්විෆයි ෆිල්ටර් එකකින් උනත් ඕක කරන්න පුළුවන්. අපි ඒ ගැන පස්සේ කතා කරමු ඊළඟ ටියුට් එකේදී න. මම හිතනවා හැමෝටම gradient mesh සම්බන්ධව පොඩි නෙමෙයි සෑහෙන හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. එහෙනම් හැමෝටම බුදු සරණයි. හැමෝම පරිස්සමෙන් ඉන්න මේ දවස්වල මේ දින කොරෝනා තත්ත්වෙත් එක්ක යන තැනකට මාස්ක් එකක් දාගෙන ඉන්න, අතේ hand sanitizer එකක් තියාගන්න. ගිය සතිය අපිට live එකේ weekly challenge එක ගැන කතා කරන්න බැරි වුණා. ඒකින්ද අපි මේ සතියේ challenge එක ගැන කතා කරනවා. මේ සතියේ weekly challenge එකක් නැහැ. ඒකින්ද ගිය සතියේ අපේ challenge එකට submit කරපු නැති කට්ටිය, design දාපු නැති කට්ටියට මේ සතියක් තියෙනවා designs දාන්න. මම මේ බිසි වෙලා ඉන්න එක පොඩ්ඩක් ඉවරිච්ච ගමන් අපි ආපහු ඉස්සර වගේම යමු. මම එහෙනම් හැමෝටම කියනවා මේක try කරලා බලන්න. මේක සෑහෙන ජොලි වැඩේ gradient meshes කියන්නේ. හරියට පුරුදු වුණාම සෑහෙන ලොකු දෙයක් කරගන්න පුළුවන් tool එකක්. එහෙනම් හැමෝටම බුදු සරණයි. ඔයගොල්ලෝ මොන හරි දෙයක් අපේ channel එකෙන් ඉගෙන ගන්නවා නම් යාළුවන්ටත් කියන්න, කට්ටියට බලන්න, share කරන්න, කිසිම issue එකක් නැහැ. මම ගෙනෙට්ට පෙන්නන්නේ. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි. අපිත් එක්ක දිගටම ඉන්න. අපිත් දිගටම මේ වගේ දේවල් ඉගෙන ගමු. හැමෝටම ගොඩක් ස්තුතියි එන. අපි ඊළඟ ටියුට් එකේදී හම්බෙමු. හැමෝටම බුදු සරණයි.